එතකොට මේ සබන් නිෂ්පාදනය කිව්වහම මේකේ අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඒත් එක්කම KOH වගේ භස්මත් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම ගොඩක් හොඳ මට්ටමක තියෙන කෙනෙක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක සහ අපි මේකෙදි පාවිච්චි කරනවා සත්ව හෝ ශාක තෙල්. අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරනවා සත්ව හෝ ශාක තෙල් සහ ඊට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ KOH ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ භස්ම හැමත් පාවිච්චි කරනවා. ඒතර ප්‍රධාන වශයෙන් මෙන්න මේ මේදේ සහ එහෙම සත්ව තෙල් එහෙම ශාක තෙල් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් KOH ඊළඟට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ භස්ම තමයි පාවිච්චි කරන්නේ මේ සබන් නිෂ්පාදනය සඳහා. එතකොට මේකේ ප්‍රධාන පියවරවල් 4ක් තියෙනවා. පළවෙනි එක තමයි සැපෝනීකරණය, අංක 2 අතුරුඵලය ග්ලිසරින් ඉවත් කිරීම, අංක 3 සබන් පිරිපහදු කිරීම, අංක 4 නිමි සබන් බවට පත් කිරීම. එතන මේක තමයි ප්‍රධාන පියවරවල් 4. අර එතකොට මේක මේ සාමාන්‍ය එක්සෑම් එකට නිතරම වගේ අහන එකක්. ගොඩක් අවුරුදු වල අහලා තියෙනවා, මෑත කාලේමත් අහලා තියෙනවා. ඒත් එක්කම මේක ගොඩක් අමාරු නෑ. පැහැදිලිද? හරි මාතෘකාව ලියා ගන්න සබන් නිෂ්පාදනය කියලා. දාගන්න සබන් නිෂ්පාදනය. හරි. එතන දාගන්න පොඩ්ඩක් දාගන්න අමුද්‍රව්‍ය කියලා සටහන් කරගන්න. අමුද්‍රව්‍ය. හරි අමුද්‍රව්‍ය කියලා ලියා ගන්න. හරි අමුද්‍රව්‍ය යටතේ ඉස්සරහ පොඩි ඉරි කැලක් ගහලා ලියා ගන්න. සත්ව තෙල් හෝ ශාක තෙල්. සත්ව තෙල් හෝ ශාක තෙල්. ඔගේ වඩාත්ම හොඳ එක තමයි ශාක තෙල් පාවිච්චි කරන. සත්ව තෙල් පාවිච්චි කරලා හදන සමන එච්චරම ක්වොලිටි එකකින් එච්චර හොඳ මට්ටමක නැහැ. ඊට පස්සේ දාගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ KOH, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ KOH. හරි ඔයාලගේ රිසෝස් බුක් එකට එන්න. හරි එතකොට මේ සබන් නිෂ්පාදනය ගත්තාම මේක ගොඩාක් ඉස්සර කාලේ ඉඳන් එක එක කාලේ ගොඩාක් ඉස්සර ඉඳලා හදාගෙන ආවිල්ලා දැන් මේ වෙනකොට මහා පරිමාණ නිෂ්පාදනය කරන ලොකු කර්මාන්තයක් සබන් නිෂ්පාදනය කියලා කියන්නේ. ගොඩාක් ඉස්සර ඉඳන් මේක මේ ගොඩාක් පරණ කර්මාන්තයක්. එතකොට මේ කියනවා සබන් නිෂ්පාදනයේදී රසායනික සිදු වන්නේ කෝස්ටික් සෝඩා සමග. කෝස්ටික් සෝඩා කියලා කියන්නේ අපි කලින් කතා කරපු කිසදී අපි කතා කරපු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක. මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ට්‍රයිග්ලිසරයිඩ් ජල විච්ඡේදන ප්‍රතික්‍රියාවක්. අපි මේකට කියනවා සැපෝනීකරණය කියලා. බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. එතනදී කියනවා කෝස්ටික් සෝඩා. එහෙම නැත්නම් මෙතනට අපිට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් KOH හොදා ගොඩාක්ම මේ ප්‍රධාන කෙනා තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක. එතකොට KOH සව ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ වශයෙන් පාවිච්චි කරනවා මේ ලදරු සබන් නිෂ්පාදනය කරනකොට. ඉස්සරහට අපි කතා බහ කරමු. ඊළඟට ට්‍රයිග්ලිසරයිඩ් ජල විච්ඡේදන ප්‍රතික්‍රියාවකින් මේකට අපි කියනවා සැපෝනීකරණය කියලා. ඒකත් අපි ඉස්සරහට කතා කරනවා. මෙන්න මේ ප්‍රතික්‍රියාවෙන් ග්ලිසරෝල් සහ දීර්ඝදාම කාබොක්සිලික් අම්ලවල සෝඩියම් ලවණ. තේරුණාද? ග්ලිසරෝල් කියලා එකකුත් හැදෙනවල ඔන්න ඊළඟට දීර්ඝදාම ලොකු කාබන් දාමයක් තියෙන කාබොක්සිලික් අම්ලයක සෝඩියම් ලවණයක් හැදෙනවා කියලා කියනවා. පැහැදිලිද? මෙන්න මේ හැදෙන සෝඩියම් ලවණයට තමයි අපි සබන් කියලා කියන්නේ. පැහැදිලිද? මෙන්න මේ ලවණයට තමයි සබන් කියලා කියන්නේ. එතකොට මෙන්න යට ඔයාලා පේන රූප සටහන බලන්න. මෙන්න මේකේ දිග R කාණ්ඩයක් එහෙනම් දිග කාබන් දාමයක් තියෙනවා. පැහැදිලිද? දිග කාබන් දාමයක් තියෙන. එතකොට ඒකේ කෙලවර තියෙනවා පේනවා. මෙතන තියෙනවා කාබොක්සිලික් අම්ලයක සෝඩියම් ලවණයක්. පැහැදිලිද? එතකොට මෙන්න මේ වගේ හැඩය තියෙන කෙනෙක්ට තමයි අපි සබන් අණුවක් කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට මේ සබන් අණුවේ මෙන්න මෙතන සෝඩියම් අපි ගත්තොත් එහෙනම් මෙතන සෝඩියම් ලවණය හැදලා තියෙන කොටස. මෙන්න මෙතන ජලකාමී. එහෙම නැත්නම් මේක මේ අයනික බන්ධන ජලයත් එක්ක හදන්න පුළුවන්. පැහැදිලිද? මෙතන Na+ සහ O- එකක් තියෙන මෙතන ජලයත් එක්ක හොඳ බන්ධනයක් හදන්න පුළුවන්. ඒ නිසා මේකට මේ හරිය ගොඩක් වලට ජලයත් එක්ක හොඳට කැමැත්තෙන් බන්ධන හදා ගන්නවා. ඒ හන්ද අපි මේකට කියනවා ජලකාමී හිසක් කියලා කියනවා. පැහැදිලිද? එතකොට මෙන්න මේ දීර්ඝ R කාණ්ඩය නැත්නම් දීර්ඝ කාබන් දාමය වතුර දියවෙන්නේ නැහැ. අපි දන්නවා ඇල්කේන වලදී කතා කරා ඕගනික් වලදී කාබන් ප්‍රමාණය වැඩි වෙන්න අර සදෘශ ශ්‍රේණික කාබන් ප්‍රමාණය වැඩි වෙන්න මොකද වෙන්නේ? වතුරත් එක්ක යා දියවෙන ප්‍රමාණය සෑහෙන්න අඩු වෙනවා. අපි ඒ හන්ද මේකට කියනවා ජල බීතික වල්ගය කියලා. මෙන්න මේ ජල බීතික වල්ගයක් සහ ජලකාමී හිසක්. මෙන්න මේ කියන විදිහට ඒක එහෙමත් නැත්නම් වතුර දියවන කොටසක් සහ වතුර දියවෙන්නේ නැති කොටසක් තියෙන හන්ද තමයි මේ සබන් වල ශෝධන ක්‍රියාවලිය. එහෙම නැත්නම් සබන් අපි රෙදි වල ගාලා විරලා කුණු පැල්ලම් අයින් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකත් අපි ඉස්සර කතා කරනවා. හරි එහෙනම් ප්‍රධාන වශයෙන් මෙතන කියනවා මේ
සබන් අණුවක කාබන් හා හයිඩ්‍රජන් පරමාණු අන්තර්ගත ජල භීතික වල්ගයක් සහ ජලකාම හිසක් සහිත ප්‍රදේශයක් තියෙනවලු. මේ ජලකාම හිස ආශ්‍රිතව Na+ අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පාවිච්චි කරොත් එහෙම එතනින් අපිට Na+ අයනයක් ගන්න පුළුවන්. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් පාවිච්චි කරොත් එහෙම K+ කෙනෙක් උතන සෙට් කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම කාණ්ඩයක් තියෙනවා කියලා කියනවා. පැහැදිලිද? හරි එහෙනම් සබන් නිෂ්පාදනය අපි පටන් ගන්න කලින් සබන් අණුවක හැඩරුව ඔන්න දැන් පොඩ්ඩක් ඔලුවට ඇවිල්ලා තියෙනවා. තාම අර ප්‍රධාන පියවරවල් 4 මම කරන්න ගත්තේ නැහැ. හරි ඊළඟ කාරණය දැන් සබන් හදන විවිධාකාර ක්‍රමවේදයන් තියෙනවා. එතකොට මේකෙදි අපිට පොඩ්ඩක් ඔලුවට දාගන්න ඕනේ තමයි මේකේ තියෙනවා hot process එක සහ cold process එක. එහෙම නැත්නම් උණුසුම් ක්‍රියාවලියක් සහ ශීත ක්‍රියාවලියක්. පැහැදිලිද? එතනත් highlight කරගන්න. කියන සබන් නිෂ්පාදනය කළ හැකි ක්‍රියාවලියන් දෙකක් තියෙනවාලු. උණුසුම් ක්‍රියාවලිය එහෙම නැත්නම් hot process එක සහ ශීත ක්‍රියාවලිය යන මේ ආකාර දෙකයි කියලා කියනවා. හරි. එතකොට දැන් මේකේ පළවෙනි පියවර එහෙම නැත්නම් මම කියපු සැපෝනීකරණයේදී අපට හම් වෙනවා මෙන්න මේ දිග කාබන් දිග ආර කාණ්ඩයක් එක තියෙන කාබොක්සිලික් අම්ලයක ලවණයක්. අපි අන්නේ කොටසට තමයි සබන් කියලා කියන්නේ. ඒත් එක්කම අපිට ලැබෙන ග්ලිසරෝල් එක. පැහැදිලිද? එතකොට මේ ලැබෙන සබන් ලවණය සහ ග්ලිසරෝල් වෙන් කරන්නේ නැත්නම් ඒකට අපි කියනවා ශීත ක්‍රියාවලිය කියලා. පැහැදිලිද? ඒ දෙක වෙන් කරන්නේ නැත්නම් අපි කියනවා ශීත ක්‍රියාවලිය කියලා. එතකොට ওই ග්ලිසරෝල් කියන එක ගොඩක් වටිනවා. ඇත්තටම සබන් නිෂ්පාදනයේ අතුරු ඵලයක්ම ග්ලිසරෝල් කියලා කියන්නේ. මේ ග්ලිසරෝල් වල වටිනාකම සබන් වලට ගොඩක් වැඩි. ඒතර ඔයාලා දැන් අපි දන්නවා දැන් ලංකාවේ තියෙන ගොඩාක් බ්‍රෑන්ඩඩ් ගත්තොත් ඒ බ්‍රෑන්ඩ් ගත්තොත් එහෙම සබන් නිෂ්පාදනය කරනවත් එක්ක මේ කට්ටිය විවිධාකාරයේ ක්‍රීම් වර්ග නිෂ්පාදනය කරනවා. එතකොට මේ අපි දැන් ඔය එක එක ඇඟේ ගන්න පාවිච්චි කරන ක්‍රීම් ගත්තොත් මේ ක්‍රීම් වල ප්‍රධාන සංඝටකයක් තමයි ග්ලිසරෝල් කියලා කියන්නේ. එතකොට ග්ලිසරෝල් වලින් අපිට වටිනාකම වැඩි ගොඩක් හොඳ නිෂ්පාදන හදා ගන්න පුළුවන්. ඒ හින්දා අපි මේ ග්ලිසරෝල් එක ටිකක් අයින් කරනවා සහ සබන් වල තියෙන අර ඕනෑමට වඩා මෙලෙක් ගතිය. ඒකත් මේ ග්ලිසරෝල් එක හන්ද අඩු වෙන්න ගන්නවා. එතකොට ග්ලිසරෝල් කියලා කියන ටිකක් වටිනාකම වැඩි එකක්. අපි මේ ශීත ක්‍රියාවලියේදී ග්ලිසරෝල් එක අයින් කරන්නේ නැහැ. එතකොට ශීත ක්‍රියාවලියෙන් ලැබෙන සබන් වල වටිනාකම ටිකක් වැඩි. හැබැයි අපි මේ පාඩමේදී මේ ශීත ක්‍රියාවලිය ගැන කතා බහ කරන්නේ අපි කතා කරන්නේ උණුසුම් ක්‍රියාවලිය. ඒ උණුසුම් ක්‍රියාවලියේදී තමයි පියවර 4ක් පවතින්නේ. පැහැදිලිද? දැන් highlight කරගන්න උණුසුම් ක්‍රියාවලිය සහ ඊළඟට මෙන්න මේ ශීත ක්‍රියාවලිය. හරි එතකොට අපි කතා බහ කරන්න හදන සබන් නිෂ්පාදනය සඳහා මෙන්න මේ පාවිච්චි කරන උණුසුම් ක්‍රියාවල hot process එක ගැන තමයි කතා කරන්නේ. කියනවා මේ සබන් නිෂ්පාදනය කරන උණුසුම් ක්‍රියාවලිය හා ඒ ආශ්‍රිත ප්‍රධාන පියවර 4ක් ඔන්න අපි සලකා බලනවා කියලා කියනවා. හරි මේකේ ප්‍රධාන පියවරවල් 4ක් දෙනා පළවෙනි එක තමයි සැපෝනීකරණය. සැපෝනීකරණය එතනදී වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අපි පාවිච්චි කරන ශාක තෙල් හරි එහෙම නැත්නම් සත්තු මේද එකතු කරලා ඒකත් එක්ක අපි එකතු කරනවා මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකේ කට්ටිය. ඒක දෙන්න එකතු කරාට පස්සේ සැපෝනීකරණය කියන මේ concept එකෙන් එහෙම නැත්නම් මේ ක්‍රියාවලියෙන් අපිට ලැබෙනවා සබන් අණු සහ ග්ලිසරෝල්. පැහැදිලිද? සබන් අණු සහ ග්ලිසරෝල් එක ලැබෙනවා. දෙවෙනි පියවර අපි කරන්නේ මෙන්න මේ අතුරු ඵලයක් වෙච්ච ග්ලිසරින් එක ඉවත් කරන එක. ඔක්කොම ඉවත් කරන්නේ නැහැ. යම්සි ප්‍රමාණයක් සබන් එක තියෙන ඇරලා තමයි ග්ලිසරෝල් එක අයින් කරලා ඉවත් කරලා ගන්නෙ. හරි ඊළඟට අංක 3 සබන් පිරිපහදු කිරීම. මෙතනදී සබන් නිෂ්පාදනයේදී පාවිච්චි කරන විවිධ අමුද්‍රව්‍ය තියෙනවා විවිධ එක එක දේවල් දාලා තියෙනවා. ඒවා අපිට සමහර වෙලාවට සබන් නිෂ්පාදනයෙන් අයින් කර ගන්න ඕනේ. ඒ කියන්නේ අවසාන ප්‍රොඩක්ට් එක එළියට ගන්නකොට. එතකොට මෙතනදී පිරිපහදුවක් කරනවා. ඊළඟ අංක 4 නිමි සබන් බවට පත් කිරීම. මෙතනදී තමයි අපි මේකට විවිධ සුවඳකාරක වර්ණකාරක ඊළඟට පෙන හදන ද්‍රව්‍ය. දැන් අපි දන්න සබන් ගියාම පෙන හැදෙනවා නේද? ඒ වගේ පෙන සෑදුම් ද්‍රව්‍ය වගේ දේවල් එකතු කරලා අවසාන වශයෙන් උන පියවර 4කින් සබන් නිෂ්පාදනය කරනවා. පැහැදිලිද? හරි. දාගන්න පොඩි මාතෘකාවක් ලියා ගන්න උණුසුම් ක්‍රියාවලිය. දාගන්න උණුසුම් ක්‍රියාවලිය කියලා. උණුසුම් ක්‍රියාවලිය උණුසුම් ක්‍රියාවලිය කියලා ඒක පියවර 4 ලියා ගන්න. අංක 1 සැපෝනීකරණය දාගන්න සැපෝනීකරණය අංක 2 අංක 1 සැපෝනීකරණය අංක 2 අතුරු ඵලයේ ග්ලිසරින් ඉවත් කිරීම අංක 3 සබන් පිරිපහදු කිරීම දාගන්න අංක 3 සබන් පිරිපහදු කිරීම අංක 4 නිමි සබන් බවට පත් කිරීම
හරි එතකොට අපි දන්නවා මම සැපෝනී කියන පොඩක් පෙන්වන්න ඒක තමයි ප්‍රධාන වශයෙන් තියෙන පියවර. හරි මේ තියෙන්නේ මෙන්න මේක තමයි සැපෝනී කියන පියවර. මේකෙදි වෙන්නේ මේ වම් පැත්තේ තියෙනවා දිග ආර් කාණ්ඩ තියෙන මෙන්න මේවට අපි කියනවා ට්‍රයිග්ලිසරයිඩ් කියලා. බයෝ කරන කට්ටියමත් අවස්ථා කීප විදිහට සිලබස් එකේ හම්බෙලා ඇති. මෙන්න මේ ට්‍රයිග්ලිසරයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක එකතු කරලා මේක රත් කරනවා. ඒක රත් කරාට පස්සේ අපිට ලැබෙනවා සෝඩියම් ලවණයක්. කාබොක්සිලික් ආම්ලයක සෝඩියම් ලවණයක්. අපි මෙන්න මෙයාට තමයි සබන් කියලා කියන්නේ. පැහැදිලිද? සබන් කියලා කියන්නේ මෙන්න මෙයාට ඒත් එක්කම අපිට අතුරුපලයක් විතර ගන්න පුළුවන් ග්ලිසරින් එහෙම නැත්නම් මේකට කියනවා ග්ලිසරෝල් කියලාත් කියනවා. පැහැදිලිද? ඊට පස්සේ මෙන්න මේ ට්‍රයිග්ලිසරයිඩ් එක මේ ට්‍රයිග්ලිසරයිඩ් එකේ තියෙන මෙන්න මේ ආර් කාණ්ඩයන් මේ ආර් කාණ්ඩයන් කාබන් ප්‍රමාණය 17ක් වෙන්න පුළුවන් කාබන් 15ක් කාබන් 11ක් කාබන් 13ක් වගේ ගොඩාක් දිග ආර් කාණ්ඩයන් තමයි තියෙන්නේ. පැහැදිලිද? එතකොට සබන් ඇතුලේ සබන් අණුව ඇතුලේ මෙන්න මේ ආර් කාණ්ඩයන් එහෙමම පවතිනවා. එතකොට මෙන්න මේ ඇතුලේ ඒ වගේ දිග කාබන් ප්‍රමාණ ලොකු කාබන් දාම තියෙනවා. පැහැදිලිද? හරි එතකොට මේක තමයි සැපෝනීකරණය. හරි ඊට කලින් මුඩි දෙලට කතා බහ කරගන්න තියෙනවා. ඒ තමයි දැන් අපි දන්නවා මේ සබන් නිෂ්පාදනය සඳහා පාවිච්චි කරන ප්‍රධාන අමුද්‍රව්‍ය තමයි සත්ව තෙල් හරි ශාක තෙල්. තේරුණාද? එතකොට මෙතනදී මේ සත්ව තෙල් ගන්න එක ටිකක් ඇත්තටම සමහර විට අපිට වියදම ටිකක් අඩු වෙන්න පුළුවන්. මොකද සත්ව තෙල් අපට ගොඩක් වෙලාවට මේ ටිකක් අඩුවට ගන්න පුළුවන්. එතකොට ශාක තෙල් විශේෂයෙන්ම පොල් තෙල් වගේ දේවල්. පොල් තෙල් වලින් තමයි ගොඩක් වට සබන් නිෂ්පාදනය කරන්න පාවිච්චි කරන්නේ. එතකොට මේ පොල් තෙල් ටිකක් ගණන් වැඩි. පැහැදිලිද? එතකොට මෙන්න මේ සත්ව හරි නැත්නම් ශාක තෙල් වල පොල් තෙල් වල ඊනොට තව එක එක වර්ගයේ තෙල් වල ගන්න පුළුවන්. එතන මෙන්න මේ කට්ටියත් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් KOH තමයි අපි එකතු කරන්නේ. එතකොට මේ අපි ලබා ගන්න තෙල්. එතකොට ඒ තෙල් අමුමේම සබන් නිෂ්පාදනය සඳහා පාවිච්චි කරන්න බෑ. ඔක්කොටම කාලේ මේ තෙල් පිරිපහදු කරන්න ඕනේ. පැහැදිලිද? මුලින්ම මෙන්න මේ තෙල් ටික පිරිපහදු කරන්න ඕනේ. ඒක බලමු ඉස්සරහට මොකද්ද කරන්න කියලා. හරි. හරි මෙන්න මෙතන තියෙනවා මේ සබන් අණුවකදී කාබන් පරමාණු ගණන 12 14 16 18 වගේ වෙන්න පුළුවන් කියලා කියනවා. හයිලයිට් කරගන්න මේ ටික. හරි නේද? හරි ඊළඟට කියනවා මේ පොල් තෙල්හි කියන ශාක තෙල් වර්ගයක්. පොල් තෙල්හි ට්‍රයිග්ලිසරයිඩ් ආශ්‍රිතව එස්ටර බන්ධන වලින් බැඳී ඇත්තේ ලෝරික් ආම්ලය හයිලයිට් කරගන්න. ලෝරික් ආම්ලය, මිරිස්ටික් ආම්ලය, ස්ටයිරික් ආම්ලය සහ ඔලෙයික් ආම්ලය. ඒ ටික හයිලයිට් කරගන්න. ලෝරික් ආම්ලය, මිරිස්ටික් ආම්ලය, ස්ටියරික් ආම්ලය, ඔලෙයික් ආම්ලය. හරි එතකොට මෙන්න මේ කියපු කොටස් ටික තමයි මෙන්න මේ ආර් කාණ්ඩයට ආශ්‍රිතව මෙන්න මේ එස්ටර් බන්ධනය මගින් බැඳලා වම් පැත්තට දික් වෙලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට ඒක වෙන්න පුළුවන් මොනවද? ඒක වෙන්න පුළුවන් ඔලෙයික් ආම්ලය වෙන්න පුළුවන්, ස්ටීරික් ආම්ලය වෙන්න පුළුවන්. පැහැදිලිද? මිරිස්ටික්, ස්ටීරික්, ඔලෙයික් සහ ලෝරික් මෙන්න මේ අම්ල වර්ග වෙන්න පුළුවන්. එසේ ට්‍රයිග්ලිසරයිඩ් ස්වරූපයෙන් නැති දිගුදාම කාබොක්සිලික් ආම්ල අපි මොකද කරනවා මේද අම්ල කියලා ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දක්වන්නත් පුළුවන් කියලා කියනවා. ඒත් එක්කම මීට අමතරව මේද අම්ල සුළු ප්‍රමාණයක් එස්ටර් බන්ධනයේ සාදන් නැතුව නිදහස් මේද අම්ල ෆ්‍රී ෆැටි ඇසිඩ් කියලා කියනවා. ඒතර ඔය කියපු අපි කතා කරපු ලෝරික් ආම්ලය, මිරිස්ටික් ආම්ලය, ස්ටියරික් ආම්ලය, ඔලෙයික් ආම්ලය වගේ දේවල් සබන් නිෂ්පාදනයේ නිදහස් කට්ටිය විදිහට තියෙන්න පුළුවන් මේ අපි හදන ප්‍රොසෙස් එක තුළදී. පැහැදිලිද? හරි ඊළඟ කාරණේ ගොඩක් වැදගත් කාරණයක් කතා කරන්න හදන්නේ පොල් තෙල් ගත්තාම පොල් තෙල් වල 44%-52% ආසන වශයෙන් භාගයක්ම තියෙන ලෝරික් ආම්ලය තියෙන. හයිලයිට් කරගන්න. පොල් තෙල් වල තියෙනවා 44%-52% විතර තියෙන ලෝරික් ආම්ලය. හයිලයිට් කරගන්න. ඉතින් ඉහට තියෙන ඔක්කොම ටික හයිලයිට් කරගන්න ඕනේ. ඒතර එයාගේ කාබන් ප්‍රමාණ 12ක් තියෙනවා. ලෝරික් ආම්ලයේ කාබන් ප්‍රමාණ 12යි. හරි ඒකෙන් 11ක්ම තියෙන්නේ අපේ ආර් කාණ්ඩය. හින්දා දිග කාබන් දාමය තුල තියෙන්නේ. අනිත් එක්කෙනා තියෙන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හදන්න ඇතුළුලා තියෙන්නේ. හරි ඊළඟට කාබන් ප්‍රමාණ 14ක් තියෙනවා මිරිස්ටික් ආම්ලය. ලෝරික් ආම්ලයේ කාබන් ප්‍රමාණ 12යි. ඒකෙන් 11ක් ජල බීතික වල්ගය ඇතුලේ. ඊළඟට කාබන් ප්‍රමාණ 14ක් අඩංගු වෙනවා මිරිස්ටික් ආම්ලය තුල. ඒක 14ක් තියෙනවා. පොඩක් ඔළුවේ ඒ ටික තියාගන්න බහුවර්ණ වලට මෙන්න පුළුවන්. 44%-52ක් විතර තියෙන ලෝරික් ආම්ලය. ඒකේ කාබන් 12යි. ඒත් එක්කම මිරිස්ටික් ආම්ල 14ක් විතර තියෙන්න පුළුවන්. ඒකේ කාබන් 14ක් තියෙනවා. හරි ඒත් එක්කම පොල් තෙලේ අඩංගු පාමටික් ආම්ල ප්‍රමාණය 8ක් වෙන්න පුළුවන්. ඒව ගැන ලොකුවට දැනගන්න ඕනේ නැහැ. 8ක් විතර පාමටික් ආම්ලය තියෙන්න පුළුවන්. එතකොට පාමටික් ආම්ලයේ කාබන් පරමාණු 16ක් තියෙනවා කියලා කියනවා. ඒකත් හයිලයිට් කරගන්න. පාමටික් ආම්ලයේ කාබන් ප්‍රමාණු 16ක් තියෙනවලු.
ඊළඟට කාබන් පරමාණු 18ක් ඇති ස්ටියරික් ආම්ලය ඒක 3ක් විතර බොහොම අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. කාබන් පරමාණු 18යි ස්ටියරික් ආම්ලය. හරි ඊළඟට කාබන් පරමාණු 18ක් හා ද්විත්ව බන්ධනයක් විදිහට ඔලෙයික් ආම්ලය තියෙනවා. ඒක 5ත් 8ත් වගේ අතර ප්‍රමාණයක් තියෙනවා. ඒකත් හයිලයිට් කරගන්න. 5ත් 8ත් වගේ අතර ප්‍රමාණයක් ඔලෙයික් ආම්ලය තියෙනවා. හරි එතකොට මෙන්න මේ අපි පාවිච්චි කරන පොල් තෙල් පාවිච්චි කරලා හදන සබන් ගොඩක් පොල් තෙල් එක කලවම් කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක. එතකොට අපිට ලැබෙනවා මේ අම්ලවල සෝඩියම් ලවණ මිශ්‍රණයක්. පැහැදිලිද? සෝඩියම් ලවණ මිශ්‍රණයක් අපිට ලබා ගන්න පුළුවන්. හරි ඊළඟ කාරණය ගොඩක් වැදගත් ඒ තමයි තෙල් පිරිපහදු කිරීම. තෙල් වල වර්ණක හා අපද්‍රව්‍ය ඉවත් කිරීමට සක්‍රීය ෆූල එර්ත් ඇක්ටිවේටඩ් ෆූල එර්ත් කියලා කියන මෙන්න මේ ක්‍රියාවලියට මේකද අපි පාවිච්චි කරනවා මේ සක්‍රීය පූල එර්ත් ලෙස හඳුන්වන විශේෂිත මැටි ද්‍රව්‍යයක් මතින් යවනවා. ඒ කියන්නේ ෆිල්ටර් එකක් වගේ ඇතුලෙන් යවනවා. ඒතර ඒක ඇතුලේ තියෙන මෙන්න මේ කියන මැටි වර්ගයේ තියෙන. එතකොට ඒක ටෙම්පරේචර් හයිලයිට් කරගන්න උෂ්ණත්වයේ සෙල්සියස් එක 90ක පමණ පවත්වා ගන්නු ලැබෙයි කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මේ අපි දැන් සැෆෝනීකරණයට සබන් හදන්න කලින් මේ අපේ ශාක තෙල් ටික මොකද කරන්න ඕනේ? මුලින්ම අපි ඒක කියන්නේ ක්ලීන් කරගන්න ඕනේ. පිරිපහදු කරගන්න ඕනේ. එතකොට ඒක ඇතුලේ තියෙන වර්ණක වෙන්න පුළුවන්, විවිධ වර්ණක තියෙන්න පුළුවන්. එතකොට අපද්‍රව්‍ය අපට අවශ්‍ය නොවන දේවල් ටික මේ අපේ සක්‍රීය පූල එර්ත් එක හරහා යවුවට පස්සේ අයින් කරගන්න පුළුවන්. එතකොට මේකෙදි කියනවා එහි උෂ්ණත්ව සෙල්සියස් අංශක 90ක පමණ පවත්වා ගන්නවා කියලා කියනවා. ඉන්පසු තෙල් වල තිබිය හැකි මැටි අංශු ඉවත් කිරීමෙන් පසුව සබන් නිෂ්පාදනයට යොදා ගන්නවා කියලා කියනවා. ඒ කියන්නේ අපි මේ මැටි ස්තරය හරහා තෙල් යවලා ෆිල්ටර් කරගත්තට පස්සේ ඒක ඇතුළත් මැටි තියෙන්න පුළුවන්. එතකොට තියෙන මැටි ටික මේ මැටි අංශු ටිකත් අයින් කරගන්න තමයි අපි මේ සැපෝනීකරණ ක්‍රියාවලියට පාවිච්චි කරන්නේ. එතකොට සබන් නිෂ්පාදනයේ තව වැදගත් ක්‍රියාවලියක් සබන් නිෂ්පාදනය අඛණ්ඩ ක්‍රියාවලියක්. කන්ටිනියස් ප්‍රොසෙස් එකක්. එහෙම නැත්නම් කාණ්ඩ ක්‍රියාවලියක්. බැච් ප්‍රොසෙස් එකක් විදිහට කරන්න පුළුවන් කියලා කියනවා. හයිලයිට් කරගන්න. හරි. සබන් නිෂ්පාදනය අඛණ්ඩ ක්‍රියාවලියක් එහෙම නැත්නම් කාණ්ඩ ක්‍රියාවලියක් විදිහට පාවිච්චි කරනවා කියලා කියනවා. එතකොට මෙන්න මේ කාණ්ඩ ක්‍රියාවලිය සාම්ප්‍රදායික ක්‍රමය කියලා කියනවා. මේකෙදි කරන්නේ ඔය අපි තියෙන අම්ද්‍රව්‍ය ටික ඔක්කොම එකට කලවම් කරලා එතනින් අපි මොකක් හරි අපේ සබන් නිෂ්පාදනය කරන එක තමයි කරන්නේ. ඒක ගොඩාක් ඉස්සර ඉඳන් සාමාන්‍යයෙන් දැන් සමහර රටවල් වල ගෘහස්ථිතවත් ඒ කියන්නේ ගෙවල් ඇතුළත සබන් නිෂ්පාදනය කරනවා. දැන් ලංකාවේ නම් ඒක හරියට අඩුයි. ගොඩක් ලාවට කෙරේ වෙන්නේ මොකක් හරි ෆැක්ටරියක් ඇතුළේනේ. එතකොට කාණ්ඩ ක්‍රියාවලිය සාම්ප්‍රදායික ක්‍රමයයිලු කාණ්ඩ ක්‍රියාවලියේදී සියලුම අමුද්‍රව්‍ය ප්‍රමාණයන් එකවර ප්‍රතික්‍රියා කුඩට එකතු කර ප්‍රතික්‍රියාවම හරිනවා කියලා කියනවා. තේරෙනවද? ඉන්පසු තමයි ඵල අයින් කරගන්න. එහෙනම් වෙන් කරගන්න. තේරෙනවද? ඊළඟට අඛණ්ඩ ක්‍රියාවලියේදී ප්‍රතික්‍රියා කුටීරියට අඛණ්ඩව ප්‍රතික්‍රියක සපයන අතර අඛණ්ඩව ඵල ඉවත් කිරීමක් සිදු කරනවා. තේරුණාද? දැන් කාණ ක්‍රියාවලියේදී අපිට දාන්න ඕන දේවල් ටික ඔක්කොම දාලා ඉවරලා හැදුනට පස්සේ ඒකෙන් අනවශ්‍ය දේවල් අයින් කරලා ප්‍රතිඵලය ලබා ගන්නවා නේද? ඒතර අඛණ්ඩ ක්‍රියාවලියේදී කරන්නේ මොකද්ද? අපි ප්‍රතික්‍රියක දාන්න අනිත් පැත්තෙන් ප්‍රතිඵල ටික අයින් කර ගන්නවා. පැහැදිලිද? හරි. එහෙනම් ඔය ටික තමයි පොඩි දේවල් ටිකක් තිබ්බේ. ඒක ගොඩාක් වැදගත් දේවල් නැහැ. පොඩ්ඩක් හයිලයිට් කරලා පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. බහුවර්ණ වලට එහෙම එන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි කතා බහ කරන්න දන්න සැපෝනීකරණය. හරි. දාගන්න අපි ක්‍රියාවලිය අංක 1 දාගන්න සැපෝනීකරණය. සැපෝනීකරණය. දාගන්න සැපෝනීකරණය. හරි. සැපෝනීකරණය. හරි. කියනවා මෙහිදී පිරිපහදු කළ ශාක තෙල් අර අපේ කියපු ක්‍රියාවලිය මගින් අර මැටි අංශ හරහා යවල ඉවරලා පිරිපහදු කරපු ශාක තෙල් ටික ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් සමග මිශ්‍ර කර රත් කරනවා. ප්‍රතික්‍රියා කුටීරයට පිරිපහදු කළ ශාක තෙල් පොල් තෙල් වගේ දේවල් නේද? සහ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපි විසදේ කතා කරපු කෝස්ටික් සෝඩා නිෂ්පාදනයෙන් ගත්ත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක. එහෙම නැත්නම් මේකෙදි අපිට මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක වෙනුවට KO පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එක පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට අමතරව ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ඒවාත් පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම මිලෙන් හරි අඩුයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පාවිච්චි කරන එක. එතකොට KO පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් හදලා කියන්නේ ඒක පාවිච්චි කරලා හදන සබන් වල මිල වැඩි ටිකක්. එතකොට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල හදලා පාවිච්චි කරන සබන් නිෂ්පාදනයේදී ලැබෙන සබන් වල මිල තවත් වැඩි වෙන්න ගන්නවා. කෝස්ටික් සෝඩා ජලයේ දීම උන්න තාපදායකයි කියලා කියන හයිලයිට් කරගන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වතුර දීවනක තාපදායකයි. කියන ඒ හන්දා කෝස්ටික් සෝඩා ජලය දී කිරීම වෙනම ක්‍රියාවලියක් විතර තමයි කරන්නේ. හරි. අපි ඊට කලින් මේකේ රියැක්ෂන් එක ලියාගනිමු. හරි. මෙන්න මෙතන තියෙනවා වම් පැත්තේ තියෙනවා අපි වර පාවිච්චි කරපු ට්‍රයිග්ලිසරයිඩ් ටික.
ට්‍රයිග්ලිසරයිඩ් ඒකේ R කාණ්ඩය කාබන් 17ක් වෙන්න පුළුවන්, කාබන් 15ක්, කාබන් 11ක්, කාබන් 13ක් වගේ ගොඩක් දිග කාබන් නාමයක් වෙන්න පුළුවන්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අණු 3 දෙනෙක් එකතු වෙලා අපි මේවා ඔයගොල්ලෝ කතා බහ කරනවා එස්ට්‍රාත් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ක්‍රියාවලිය. මේක පොඩ්ඩක් රත් කරන්න ඕන. රත් කරාට පස්සේ වෙන වැඩේ තමයි මෙන්න මෙතන CH2 CH2 මෙන්න මේ කොටස් ටික සහ මෙන්න මේ එයාලා සම්බන්ධ වෙලා තියෙන මේ ඔක්සිජන් පරමාණු මෙන්න මේ ඔක්සිජන් පරමාණු ටික වෙන් වශයෙන් අපිට ග්ලිසරෝල් එක ලබා ගන්න පුළුවන්. මෙන්න මේ ඔක්සිජන් කෙනෙක්ට මොකද්ද වෙන්නේ? ඒ කෙනෙක් මේ හැම ඔක්සිජන් පරමාණුවක්ම මේ තනි ඔක්සිජන් පරමාණුවක්ම හයිඩ්‍රජන් එක බැගින් අරගෙන ඇල්කොහොල් කාණ්ඩ හදාගෙන තියෙනවා. එතකොට අණුව කැඩෙන විදිය ගත්තොත් එහෙම මෙන්න මෙතනින් තමයි අණුව කැඩෙන්නේ. පැහැදිලිද? එතකොට මේ හැම එකක්ම H පරමාණුත් එක්ක සෙට් වෙනවා. ඒ වෙලාව එතනින් අපිට ග්ලිසරෝල් එක ලබා ගන්න පුළුවන්. ඒක තමයි මේ තියෙන්නේ. අපි මේකට කියනවා ග්ලිසරෝල් එහෙම නැත්නම් ග්ලිසරින් කියලා කියනවා. ඊට පස්සේ මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙන්න මේ සෝඩියම් පරමාණුව හරි අනිත් කොටසත් එක්ක එකතු වෙලා එතනින් අපිට සබන් අණු ලබා ගන්න පුළුවන්. හරි සැෆෝනීකරණ ප්‍රතික්‍රියාව කියලා දාලා ඉවරලා මෙන්න මේ රියැක්ෂන් එක ලියා ගන්න. හරි මේ ටික ලියා ගන්න. එතන දාගන්න R සමානයි මෙතන තියෙන කාබන් 17 හයිඩ්‍රජන් 35 කාබන් 15 හයිඩ්‍රජන් 31 කාබන් 11 හයිඩ්‍රජන් 23 කාබන් 13 හයිඩ්‍රජන් 27 ඒ ටිකක් දාගන්න. ප්‍රතික්‍රියාව ඔන්න ටිකක් ලොකුවට දාගන්න. හරි නේද? මෙතන ඊතලොඩ රත් කරන එකක් දාගන්න. හරි. එතකොට දැන් අපි දන්නවා මේ තෙල් සහ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. අපි මේකේ දැන් තෙල් සහ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකට රත් කරනවා. يعني එකට කලවම් කරනවානේ. එහෙම කලවම් කරාට ජලීය එන්නේ ඔය. ජලීය එන්නේ ඔය. වතුරේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මොකද දිය වෙලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක තියෙන මේ එහෙම තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය කලාපය සහ තෙල්. අපි දන්නවා ජලය සහ තෙල් එකට කලවම් කියන මිශ්‍ර වෙන්නේ නැහැ නේද? මොකද එතනදී තෙල් වල තියෙන ගොඩක් ලාවට ජලත් එක්ක දිය නොවන බන්ධන හැදෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේක එකිනෙකට මිශ්‍ර නොවන කලාප දෙකක් කියලා කියනවා. පැහැදිලිද? හරියට අපි ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක තෙල් වලට දැම්මහම කලාප දෙක උඩ සහ යට වෙන් වශයෙන් තියෙනවා. එතකොට මෙන්න මේ ස්තර දෙක අතර මොකක්ද වෙන්නේ? එතකොට ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යට තියෙනවා තෙල් ටික උඩ පාවෙනවා නේද? මෙන්න මේ අතුරු මුහුණත එහෙම නැත්නම් තෙල් සහ ජලීය NOH දෙන්න එකිනෙකට අර මිශ්‍ර ගෑවිලා තියෙන ස්තරය තුල මෙන්න මේ ස්තර දෙකෙහි අතුරු මුහුණත් ආශ්‍රිතව තමයි මෙන්න මේ අපි කලින් අර ඇඳගත්ත සැෆෝනීකරණ ප්‍රතික්‍රියාවෙන් ග්ලිසරින් සහ සබන් හැදෙන එක වෙන්නේ. පැහැදිලිද? හොඳට මේක ඔළුවල දාගන්න. ටිකක් ඉස්සරහට යනකොට සංකීර්ණ වෙන්න ගන්නවා. ග්ලිසරින් එක සහ සබන් හැදෙනවා. මෙහිදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උදාසීනීකරණයකට ලක් කරන නිසා තාපය නිපදවීමක් සිද්ධ වෙනවා කියලා කියනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මය උදාසීනීකරණයකට ලක් වෙනවා. අම්ල භස්ම ප්‍රතික්‍රියාවක් වගේ. එතකොට තාපය උන්න අයින් වෙලා යනවා. ප්‍රතික්‍රියා මිශ්‍රණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 70 හි පවත්වාගෙන මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරනවා. සැෆෝනීකරණ රියැක්ෂන් එකේ ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 70යි. අපිට එක එක කර්මාන්තවලදී
උත්ප්‍රේරක මතක තියාගන්න වෙනවා. එතකොට උෂ්ණත්වයන් ඊළඟට පීඩනයන් සමහර තැන්වලදී උත්ප්‍රේරක වර්ධක. ඒ කියන්නේ උත්ප්‍රේරණය කරන අදාළ උත්ප්‍රේරකයේ ක්‍රියාවලිය තවත් වර්ධනය කරන්න පුළුවන් ද්‍රව්‍ය දේව අපි ඒවට කියනවා උත්ප්‍රේරක වර්ධක කියලා. ඒ වගේ දේවල් එහෙමත් පාවිච්චි කරන. ඒවා ඔක්කොම මතක තියාගන්න ඕනේ. හරි. එතකොට මේ මිශ්‍රණයේ උෂ්ණත්වය ටෙම්පරේචර් එක සෙල්සියස් අංශක 70ක විතර ඔන්න තියාගන්න. උතර මේක මිශ්‍ර කරනවා කියලා කියනවා. තෙල් කුඩා බිඳිදි බවට පත් වෙලා පෘෂ්ඨික වර්ගඵලය වැඩි වෙනවා කියලා කියනවා. මේ නිසා සමස්ත ප්‍රතික්‍රියා මිශ්‍රණයේ පරිමාව ආශ්‍රිතව ප්‍රතික්‍රියාව මොකක්ද වෙන්නේ? ඔන්න ඒකාකාරව සිද්ධ වෙනවා කියලා කියනවා. අර අතුරු මුහුණත ළඟ තමයි. එතකොට මෙන්න මේ කියන සැපෝනී කියන රියැක්ෂන් එක සිද්ධ වෙන්නේ. පැහැදිලිද? එතකොට හොඳට මතක තියාගන්න මේ සබන් ගත්තොත් එහෙම දැන් සබන් වල දිග ආරකාණ්ඩයක් තිබ්බට එයාගේ අර ජල බීජක හිස තුල කාබොක්සිලික් අම්ල ලවණයක් තියෙන. ලවණයක් නේද? ලවණයේ කොච්චර දිග ආරකාණ්ඩයක් තිබ්බත් මොකද වෙන ලවණයේ ජලයත් එක්ක බන්ධන හදන්න පුළුවන්. තේරුණාද? ලවණයට ජලයත් එක්ක එයාගේ අයනික බන්ධන සහ අර ජලයේ අපි දැන් ජලාණුවක් ගත්තොත් එහෙම මෙයාගේ පේරිත බන්ධන පවතිනවා නේද? ඔක්සිජන් පරමාණු එකයි හයිඩ්‍රජන් දෙන්නයිනේ. එතකොට මෙන්න මේ මොකද ඩෙල්ටා ඍණ සහ මෙයාලට ඩෙල්ටා ධන මේ හැමෝගම මොකද වෙලා තියෙන්නේ? පේරිත බන්ධනයක් තියෙනවා. එතකොට මේ පේරිත බන්ධනයත් එක්ක යම්කිසි අයනයක් මොකද වෙන්නේ? ඍණ අයනයක් නම් හයිඩ්‍රජන් එක්ක අයනික බන්ධන සහ පේරිත බන්ධන හදන්න පුළුවන්. ස්ථිර දිරව බන්ධනයක් නේද? අයන සහ ස්ථිර දිරව බන්ධන හදන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට සබන් වතුර දියවන්න ගන්නවා. තේරුණාද? දැන් අපි දාන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ. ඒක ඇතුළේ වතුර දියවන්නත් වතුර සබන් දියවන්නත් පුළුවන්. බලමු ඉස්සරහට යද්දි මොකද්ද වෙන්නේ කියලා. හරි. හරි. එහෙනම් ඔන්න දැන් අපේ පළවෙනි රියැක්ෂන් එක තුලදී සබන් අණු එහෙම නැත්නම් දිග ආර් කාණ්ඩයන් සහිත කාබොක්සිලික් අම්ල ලවණ ලැබුණා. ඒත් එක්කම ග්ලිසරින් එක ලැබුණා. එතකොට මේ ග්ලිසරින් එක අපි අයින් කරගන්න හේතුව තමයි ග්ලිසරින් එක එහෙම නැත්නම් මේ ග්ලිසරෝල් එක ගොඩක් තියෙනකොට අපට ලැබෙලා තියෙන සබන් එක දැන් මේක පොඩ්ඩක් මිශ්‍ර වෙලා නම් වෙලා නැතිනේ මේක අර සබන් කැටයක් වගේ ඝන අවස්ථාවෙන් අපිට ලබා ගන්න හරි අමාරුයි. පැහැදිලිද? ඇත්තටම සබන් ඇතුළේ පොඩ්ඩක් ග්ලිසරින් එක අපි ඉවත් කරනවා. පොඩ්ඩක් කියන යම්සු පානක් ඉවත් කළා යම්සු පානක් සබන් ඇතුළේ තියෙන්න හරිනවා. එතකොට තමයි සබන් එකේ තියෙන ක්වොලිටි එක ටිකක් වැඩි වෙන්නේ. සහ අර සබන් වල තියෙන මෘදු බව වැඩි වෙන්න ගන්නවා. පැහැදිලිද? අර දෙවෙනි එක තමයි දාගන්න ග්ලිසරින් ඉවත් කිරීම. ලියන්න ග්ලිසරින් ඉවත් කිරීම. ග්ලිසරින් ඉවත් කිරීම. දාගන්න ග්ලිසරින් ඉවත් කිරීම. හරි. එතකොට අපේ සැපෝනීකරණය ට්‍රයිග්ලිසරයිඩ් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු වෙලා ලැබිච්ච අපේ දැන් සබන් අණු සහ ඔන්න දැන් ග්ලිසරින් එක ලැබුණා. එතකොට සැපෝනීකරණයෙන් පසු ලැබෙන ජලීය කලාපයේ වාෂ්පීයතාවය අඩු වෙලා තියෙන හේතුව මොකද්ද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණය දැන් ගොඩාක් අඩු වෙලා තියෙනවා. සැපෝනීකරණය එක පාවිච්චි ඒක ප්‍රතික්‍රියාවක් විදිහට පාවිච්චි කරනවා නේද? ජලීය කලාපය තුල ග්ලිසරින් දිය වෙලා තියෙනවා කියලා කියනවා. ඒකත් වතුර දිය වෙලා තියෙනවා. යම් ප්‍රමාණයක් සබනුත් වතුර දිය වෙන්න පුළුවන්. තේරුණාද? දැන් අපි වතුර ප්‍රධාන අමුද්‍රව්‍යක් විතර දැම්ම නැති වුණාට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක තුල ජලය තියෙනවා නේද? මේ ජලය තුල උන ග්ලිසරින් එක සහ යම් ප්‍රමාණයක් සබන් දිය වෙලා තියෙනවලු. ජල කලාපය තුල දිය වූ සබන් අණු අයනීකරණය වෙලා තියෙන්නේ. අර මං කිව්වා වගේ මොකද්ද? අපේ සබන් අණු වල තියෙන අයනික බන්ධන සහ ජල අණු වල තියෙන ස්ථීර ද්‍රවයක එයාලා හදාගෙන තියෙනවා මොනවද? අයන ස්ථීර දී ද්‍රව අන්තරණුක ආකර්ෂණ බල. ඒවා හදලා අපි මෙන්න මේ යට තියෙන විදිහට සමතුලිතතාවයකට එළමෙලා තියෙනවා කියලා කියනවා. පැහැදිලිද? දැන් මෙතන අපි ගත්තොත් එහෙම යට තියෙනවා සමතුලිතතාවයක්. හරිද? මේවා සමතුලිත පාඩම අපි කතා බහ කරනවා. එතකොට මේ මෙතන තියෙනවා මේ තියෙන සබන් අණු. හරිද? ඔය තියෙන සබන් අණු දැන් ජලයේ තියෙනවා. ජලයේ සබන් දිය වෙලා මේ ජලයේ තියෙන ස්ථිර දිරවත් එක්ක සබන් අණුවේ මෙන්න මේ O- කොටස සහ Na+ කොටස් එකිනෙකට වෙන වෙන වශයෙන් එකතු වෙලා Na+ එළියට ලබා දෙනවා. පැහැදිලිද? RCOO- සහ Na+ එකට ලබා දීලා තියෙනවා. එතකොට දැන් අපිට වතුරේ සබන් දිය වෙලා තියෙන ප්‍රමාණය අඩු කරන්න ඕනේ. හොඳට ඔලුව දාගන්න. දැන් අපේ අර අපි මේ සැපෝනීකරණයෙන් ගන්න ජලය තුල සැපෝනීකරණයේදී ඉතිරි වෙච්ච ජලය තුල සබන් දිය වෙලා තියෙනවා. එතකොට අපිට සබන් වතුර දිය වුණොත් එහෙම අපිට නිෂ්පාදනය කරගන්න බැරි වෙනවා. නිෂ්පාදනය ගොඩක් කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඒ හන්ද අපි කරන්නේ මේ සබන් වල දිය වෙලා තියෙන සබන් අංශු වතුර දිය වෙලා තියෙන සබන් අංශු ටික අයින් කරගන්න ඕනේ. පැහැදිලිද? දැන් කරන වැඩේ දැන් මෙතනදී උන්න ජලය ප්ලස් RCO Na+ සබන් අණුවෙන් ලැබිලා තියෙනවා RCOO- සහ Na+. පැහැදිලිද? Na+ ලැබිලා දෙනවා. අපි මේකට කරනකොට පොඩ්ඩක් මේ වෙලාවේදී ලුණු දානවා.
එහෙම තමයි අපි මේකට කියනවා බ්‍රයින් ද්‍රාවණයක්. සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් එකතු කරනවා. පැහැදිලිද? සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් මේ ජලයට එකතු කරාම වෙන වැඩේ තමයි සෝඩියම් ක්ලෝරයිඩ් වලින් අපිට ලබා ගන්න පුළුවන් Na+. පැහැදිලිද? එතකොට Na+ කියන කෙනා මෙන්න මේ සමීකරණයේ මෙන්න මේ අපිට ලැබෙලා තියෙන ප්‍රතිඵල පැත්තේ Na+ සාන්ද්‍රණය දැන් වැඩි වෙනවා නේද? පැහැදිලිද? සබන් වලින් මේ අපේ රියැක්ෂන් එකේදී සබන් වතුර දීලා ලැබිච්ච සෝඩියම් ප්ලස් එකයි අපි පිටින් දාපු සෝඩියම් ක්ලෝරයිඩ් වලින් ලැබිච්ච Na+ ඔක්කොම නිසා මොකක්ද වෙන්නේ? මේ සමීකරණයේ Na+ වල කන්සන්ට්‍රේෂන් එක නැත්නම් යාගේ සාන්ද්‍රණය දැන් මොකක්ද වෙන්නේ? වැඩි වෙන්න ගන්නවා. පැහැදිලිද? මෙයාගේ සාන්ද්‍රණය වැඩි වෙනකොට මොකක්ද වෙන්නේ? මේ ප්‍රතික්‍රියාවේ සමතුලිතතාවය බිඳ වැටෙන්න ගන්නවා. පැහැදිලිද? මොකක් හරි රියැක්ෂන් එකක් ලා ඒක සමතුලිතතාවයකට පත් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් මේ හැමෝගම සාන්ද්‍රණ නියතව පවතින්න ඕනේ. පැහැදිලිද? සාන්ද්‍රණ සමාන ජලය සබන් අණුවේ RCO- Na+ මෙයාලගේ සාන්ද්‍රණය නියත අගයක සමාන වීම අවශ්‍යතාවයක් නැහැ. සමාන වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ගොඩක් අඩු වෙන්නේ නැහැ. නමුත් මෙයාලගේ සාන්ද්‍රණය නියත අගයක පවතින්න ඕනේ. පැහැදිලිද? සමතුලිතතාවයට පත් වෙලා නම්. දැන් මොකක්ද උනේ අපි මේකට සෝඩියම් ක්ලෝරයිඩ් එක දැම්මට පස්සේ ඒකෙන් ලබා දීපු Na+ උත් මේ අපේ සමීකරණයේ Na+ තැනට දායක වෙලා මොකක්ද උනේ? Na+ සාන්ද්‍රණය වැඩි කරා. දැන් සමතුලිතතාවය බිඳ වැටෙනවා. පැහැදිලිද? අපි ඔය සමතුලිතතාව පාදන ගොඩාක් ගමුණෙන් කතා කරනවා. ලෙචර්ලේ මූලධර්ම මෙතන සම්මත කරගන්න පුළුවන්. ඒක දැනට ඕනේ නැහැ. එතකොට Na+ සාන්ද්‍රණය වැඩි කරාම සමතුලිතතාවය බිඳ වැටෙනවා. ඔය ලෙචර්ලේ මූලධර්ම කියලා අපි ඉගෙන ගන්නවා. ඒකදී මුලින්ම කතා කරන්නේ මොකද්ද? සමතුලිතතාවයකට පත් වුණාට පස්සේ ඒ සමතුලිතතාවය බිඳ වැටුනොත් ආයේ බිඳ වැටීම නැවත හදාගන්න ඒ රියැක්ෂන් එකම එයා විසින්ම යම්කිසි ක්‍රමයකට අනුගත වෙනවා. දැන් මෙතන Na+ සාන්ද්‍රණය වැඩි වුණා. එහෙනම් මොකද්ද කරන්නේ? මේ ප්‍රතික්‍රියාවේ ඉදිරි ප්‍රතික්‍රියාවේ වේගය ගොඩාක් අඩු කරනවා. එහෙම නැත්නම් සබන් වතුර දියවන වේගය ගොඩාක් අඩු කරනවා. එතකොට මොකක්ද වෙන්නේ? එතකොට Na+ වල සාන්ද්‍රණය අඩු වෙනවා. ඒ ඉදිරි ප්‍රතික්‍රියා ප්‍රතිඵලන Na+ කියලා කියන්නේ. ඒ Na+ උත් අඩු වෙනවා. ඒත් එක්කම RCOO- මෙන්න මෙයාගේ සාන්ද්‍රණය අඩු වෙනවා. පැහැදිලිද? එයාත් අඩු වෙනවා. ඒත් එක්ක මොකක්ද වෙන්නේ? ඉදිරි ප්‍රතික්‍රියා වේගය අඩු වෙනවා දැන් නේද? ඉදිරි ප්‍රතික්‍රියා වේගය අඩු වෙනවා. ඒත් එක්කම මෙන්න මේ සබන් දීවන ප්‍රමාණය නේද? ඉදිරි ප්‍රතික්‍රියාවේ ක්‍රියකණයම ජලය සහ සබන් කියලා කියන්නේ. එතකොට යාලක සාන්ද්‍රණය මොකක්ද වෙන්නේ? ටික ටික වැඩි වෙන්න ගන්නවා. සහ මේකේ පසු ප්‍රතික්‍රියාව. දැන් ප්‍රතික්‍රියාව ටික ටික පිටිපස්සට හපව ගන්න හදනවා. පැහැදිලිද? පිටිපස්සට ගන්න හදන. එතකොට මොකක්ද වෙන්නේ? මෙන්න මේ Na+ එක සහ RCOO- දෙන්න එකතු වෙලා පසු ප්‍රතික්‍රියාවෙන් මොකද කරන්නේ? නැවත වාරයක් ජලය සහ සබන් හදන්න උත්සාහ කරනවා. පැහැදිලිද? ඕක තමයි එහෙනම් මෙතනදී පොඩ්ඩක් ඔලුවට දාගන්න ඕනේ. හරි මේක කියනවා මේ ජල කලාපය තුළ දිය වූ සබන් අණු අයනීකරණය වී ඇති අතර පහත පරිදි සමතුලිතතාවකට පත් වෙලා තියෙනවා කියලා කියනවා. ජලීය කලාපයේ සබන්හි ද්‍රාව්‍යතාවය අඩු කිරීමට සෝඩියම් ක්ලෝරයිඩ් එහෙම නැත්නම් බ්‍රයින් එකතු කරනවා කියලා කියනවා. Na+ යන සාන්ද්‍රණය ඉහළ බැවින් පහත සමතුලිතතාවය වම් පැත්තට නැඹුරු වෙලා සබන් අණු ජල කලාපයෙන් උන්න මොකක්ද වෙන්නේ? වෙන් වෙලා එහෙම නැත්නම් ජල කලාපයෙන් අයින් වෙලා යන්න පටන් ගන්නවා. පැහැදිලිද? වතුරත් එක්ක දැන් දිය වෙන්නේ නැහැ. දිය වෙලා මේ රියැක්ෂන් එකේ ඉදිරි ප්‍රතික්‍රියාව කරන්නේ නැහැ යාලා. ලවණ ද්‍රාවණය තුළ ග්ලිසරින් දිය වෙනවා. දැන් මේක තුළ ලවණ තියෙනවනේ. මේ ලවණ තුළ ග්ලිසරින් එක දිය වෙන්න ගන්නවා. පැහැදිලිද? ඒත් එක්කම සෝඩියම් ක්ලෝරයිඩ් එකතු කරපු නිසා ජල කලාපයේ ඝනත්වයත් වැඩි වෙන්න ගන්නවා. මොකද සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක නා වතුර තමයි හොඳට දිය වෙලා තියෙන්නේ. ඒ හන්ද යාලගේ ඝනත්වය වැඩි වෙන්න ගන්නවා. අශුද්ධ සබන් ජල කලාපයෙන් වෙන් වූ පසු ග්ලිසරින් සහිත ජල කලාපය පොම්පු කර ඉවත් කර ගන්නවා. පැහැදිලිද? දැන් ග්ලිසරින් මොකද්ද වෙන්නේ? ග්ලිසරින් ප්‍රමාණයක් වතුර දිය වෙලා තියෙනවනේ. මේ දිය වෙච්ච දැන් අපි මුලින්ම කරන වැඩේ සබන් යම්සු ප්‍රමාණයක් ජලයේ දිය වෙලා තියෙනවා. ඒත් එක්කම ග්ලිසරිනුත් යම් ප්‍රමාණයක් ජලයේ දිය වෙලා තියෙනවා. පැහැදිලිද? දැන් කරන වැඩේ අපි සෝඩියම් ක්ලෝරයිඩ් එක එකතු කරලා ජලය තුළ තිබුණු සබන් ප්‍රමාණය අයින් කරගත්තා නේද? එයාලා අයින් කරගත්තා. එතකොට දැන් ජලය තුළ තියෙන ග්ලිසරින් එක විතරයි. යම්සු ප්‍රමාණයක් සබන් වල තියෙන්නත් පුළුවන්. අපි කරන වැඩේ දැන් ඔන්න ජල කලාපය එළියට ගන්නවා. තේරුණාද? ජල කලාපය ඉවතර ගන්නවත් එක්කම මොකක්ද වෙන්නේ? ග්ලිසරින් වතුර දිය වෙලා මේ ජල කලාපයත් අයින් වෙනවත් එක්කම ග්ලිසරිනුත් ඒකත් එක්කම ඉවත් වෙලා යනවා. තේරුණාද? මෙහෙම තමයි අපි ග්ලිසරින් එක ඉවත් කරන්න පටන් ගන්න. හරි. ඊළඟට අශුද්ධ සබන් ආශ්‍රිත සැලකිලි තරම් තෙතමනයක් එහෙම නැත්නම් ජලය පොඩ්ඩකුත් තියෙන්න ඕනේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 70ක් නිසා පොම්ප කරලා ඉවත් කිරීම ගොඩක් වුණ පහසුයි කියලා කියනවා. හරිද? ප්‍රතික්‍රියා කුඩිරින් ඉවත් කරන ජලීය ලවණ ද්‍රාවණයේ ආශ්‍රිතව ග්ලිසරින් තියනවලු. ඒ නිසා අතුරු ඵලයක් ලෙස ග්ලිසරින් වෙන් කිරීමට මෙම ලවණ ද්‍රාවණය හොඳ ප්‍රභවයක් කියලා කියනවා. තේරුණාද? අපි මේ හදාගත්ත ලවණ ද්‍රාවණය තුළ ග්ලිසරින් එක තියෙනවා. අපිට ඒක දැන් නිකන් හිතන්න ලවණ ද්‍රාවණයක් තිබුණ නැත්නම් එහෙම ග්ලිසරින් එක අපිට ඍජුවම අයින් කරන්න තියෙන ප්‍රවණතාවය හරි අඩුයි. වෙන මොකක් හරි මේ දෙකට යන්න වෙනවා. නමුත් මෙතනදී අර ලවණ ද්‍රාවණයත් එක්කම අපිට ග්ලිසරින් එක අයින් කර ගන්න පුළුවන්. මේ නිසා අතුරු ඵලයක් ලෙස ග්ලිසරින් වෙන් කිරීමට එම ලවණ ද්‍රාවණය හොඳ ප්‍රභවයක්ලු. ඒ ද්‍රාවණයේ ග්ලිසරින් ඉවත් කළ පසු ලැබෙන ද්‍රාවණයට මෙන්න මේ ආයි කියනවා
ද්‍රාවණයෙන් ඒ අපි අයින් කරගත්තු ලවණ ද්‍රාවණයෙන් ග්ලිසරින් ඉවත් කළ පසු අහපො ඉතුරු වෙන ද්‍රාවණයක් තියෙනවනේ. ඒ ද්‍රාවණයට අවශ්‍ය තරම් නැවත සෝඩියම් ක්ලොරයිඩ් එක්ක ප්‍රතිචක්‍රීකරණයකට ලක් කරන්නත් පුළුවන් කියලා කියනවා. අශුද්ධ සබන් තුළ ඇති ග්ලිසරින් ඉවත් කිරීමට මේ ලවණ ද්‍රාවණය පාවිච්චි කරනවා කියලා කියනවා. මේ ලවණ ද්‍රාවණය තුළ ග්ලිසරින් දිය උවත් ඔන්න කියනවා මොකද්ද? සබන් දිය වෙන්නේ නැහැ කියලා කියනවා. මොකද දැන් මේක ඇතුලේ ඒ අපේ ලවණ ද්‍රාවණය තුළ සෝඩියම් ක්ලොරයිඩ් ගොඩාක් තියෙනවා. ඒ හන්ද සබන් අහපො ඒක දිය වෙන්නේ නැහැ. මෙහිදී ලවණ ද්‍රාවණය සමග සබන් හොඳින් මිශ්‍ර කිරීම ඉතා වැදගත් කියලා කියනවා. මේ නිසා අශුද්ධ සබන් තුළ රැඳී තිබෙන ග්ලිසරින් ඉවත් කර යම් ප්‍රමාණයකට පිරිපහදු කරන්න පුළුවන් කියලා කියනවා. ඒතකොට මේ ග්ලිසරින් සහිත ලවණ ද්‍රාවණය හා තරමක් දුරට පිරිපහදු සබන් තමයි අපි වෙන් කරලා අයින් කරගන්නේ. පැහැදිලිද? හරි. ග්ලිසරින් ඉවත් කිරීම යටතේ මෙන්න මේ රියැක්ෂන් එක ඕනනම් ඔයාලා දාගන්න. ග්ලිසරින් ඉවත් කිරීම යටතේ මෙන්න මේ රියැක්ෂන් එක දාගන්න. හරි නේද? හරි. ඊට පස්සේ දාගන්න අංක 3 සබන් පිරිපහදු කිරීම. සබන් පිරිපහදු කිරීම. අංක 3 සබන් පිරිපහදු කිරීම. හරි දැන් අපි ඔන්නේ ග්ලිසරින් ඉවත් කරලා යම් ප්‍රමාණයකට සබන් පිරිපහදු කරගත්තා. සබන් තුල ජලය සහ සෝඩියම් ක්ලොරයිඩ් ලවණ තියෙන්න පුළුවන් නේද? එතකොට මෙන්න මේ ලවණ සහිත තෙත් සබන් කේන්ද්‍රාපසරණයට පාවිච්චි කේන්ද්‍රාපසරණය කරනවා කියලා කියනවා. ඒ කියන්නේ කේන්ද්‍රාපසාරක කියලා කියන්නේ සබන් අපි ගොඩක් වේගෙන් කරකවනවා. ලොකු වාදනයක් තුළ මේක හයියෙන් කරකවනවා. එතකොට මොකක්ද වෙන්නේ? ඒ විදිහට ජලීය ලවණ ද්‍රාවණය සබන් වලින් අයින් වෙලා යනවා. පැහැදිලිද? ඒ විදිහට ජලීය ලවණ ද්‍රාවණය සබන් වලින් අයින් වෙලා යනවලු සබන් වල ඌ සෝඩියම් ක්ලොරයිඩ් ප්‍රතිශතය 0.5ක් වගේ වෙනකම් මේක අඩු කරන්න ඕනේ. මොකද සෝඩියම් ක්ලොරයිඩ් තිබුණොත් එහෙම සබන් වල ක්වොලිටි එක ගොඩක් අඩු වෙන්න ගන්නවා. ඒත් එක්කම සබන් වල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තිබීම පාරිභෝගිකයාට හානිදායකයි කියලා කියනවා. ඒවත් අයිලට් කරගන්න. එතකොට මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන ඇත්තටම කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සාමාන්‍ය අතේ ගෑවුනහම ටිකක් අර සෙවල ගතියක් වෙනවා සහ මේ කහන්න එහෙම ගන්නවා. කියනවා කෝස්ටික් ප්‍රමාණය ඉහළ සබන් නිසා සමට හා ඇසෙයු සියුම් පටක වලට බලවත් හානියක් වෙන්න පුළුවන් කියලා කියන එකත් අයිලට් කරගන්න. ඒ නිසා ඉතා සුළු වශයෙන් ඇති මෙන්න මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උදාසීනී කිරීමට ස්ට්‍රික් අම්ලය සහ පොස්ෆොරික් අම්ලය වගේ දේවල් පාවිච්චි කරනවා කියලා කියනවා. ඒකත් highlight කරගන්න. NaOH උදාසීනී කිරීමට ස්ට්‍රික් අම්ලය ඊළඟට පොස්ෆොරික් අම්ලය වගේ දේවල් පාවිච්චි කරනවා highlight කරගන්න. හරි. අංක 4 හරි. ඊළඟට අංක 4 දාගන්න නිමි සමාන බවට පත් වේ. දාගන්න නිමි සමාන බවට පත් කිරීම. දාගන්න නිමි සමාන බවට පත් කිරීම. හරි කියනවා ලවණ ඉවත් කළ පසු ඒ සබන් තුළදී ජලය ඉවත් කිරීම අවශ්‍ය වෙනවලු. ජල ප්‍රමාණය 12 තෙක් අඩු කිරීමට ටෙම්පරේචර් එක සෙල්සියස් 120 දක්වා පමණ උණුසුම් කළ සබන් මොකද කරන්නේ? අඩු පීඩන කලාපයකට අර කිරි පිටි හදනකොට කිරි අඩු පීඩන කලාපයට යොමු කරලා කිරි පිටි ගන්නවා වගේම මෙතනදී ටෙම්පරේචර් එක 120 පමණ උණුසුම් කරලා මොකද කරන්නේ? සබන් අඩු පීඩන කලාපයකට සියුම් බිඳිති පරිදි විසිරී යාමට විසිනවා කියලා ස්ප්‍රේ කරනවා. මෙහිදී ජලය වාෂ්පීකරණ තාපය ලබා ගන්න නිසා සබන් බිඳිති වලින් මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු වෙනවා. අඩු පීඩන භාජනය තුළ සම්පත් යට තැම්පත් වෙනවා. ජල වාෂ්ප ටික අයින් වෙලා යනවා. එතන මෙන්න වියලි සබන් වෙන් කර ගන්නවා කියලා කියනවා. මේ වියලි සබන් වලට පිරවුම් කාරක, වර්ණක, සුවඳ කාරක මිශ්‍ර කරලා
අපට අවශ්‍ය පරිදි සබන් නිෂ්පාදනය කරගන්න පුළුවන්. පැහැදිලිද? හරි. එතකොට පිරෝම් කාරක, වර්ණ කාරක, සුවඳ කාරක වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඔතනින් පොඩ්ඩක් ඔන්න ලියා ගන්න. ඔතන ඔන්න ලියා ගන්න මේ පිරෝම් කාරක. මෙන්න මේ පිරෝම් කාරක. මෙන්න මේ පිරෝම් කාරක විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ සියුම්ම ඇඹරුව වැලි. පිරෝම් කාරක ගාව ලියා ගන්න. යන්න දැන් ගොඩක් වලට ඕක මේ සෝදන සමන් වලදී තමයි පාවිච්චි කරන්නේ. එතනින් පොඩ්ඩක් පිරෝම් කාරක ගාවෙන් ලියා ගන්න. ලියන්න සෝදන සමන් වලදී එහෙම නැත්නම් අපි රෙදි හොදන පාවිච්චි කරන එක ලියන්න සෝදන සමන් වලදී ලියන්න සෝදන සමන් වලදී සියුම්ම ඇඹරුව වැලි. සියුම්ම ඇඹරුව වැලි. ලියන්න සෝදන සමන් වලදී සියුම්ම ඇඹරුව වැලි. එතකොට මෘදු සබන් එහෙම නැත්නම් අපි ඇඟේ ගන්න පාවිච්චි කරන සබන් වලදී අපි සෝඩියම් කාබනේට් පාවිච්චි කරනවා. සෝඩියම් කාබනේට්. එතනින් පොඩ්ඩක් යටින් ලියා ගන්න. ඒකටම ලියා ගන්න. මෘදු සබන් වලදී සෝඩියම් කාබනේට්. මෘදු සබන් වලදී සෝඩියම් කාබනේට්. ඔතනින් පොඩ්ඩක් යටින් ලියා ගන්න. උතරම ලියා ගන්න. ලියන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනුවට නෝට් එකේම ලියා ගන්නත් පුළුවන් වලට උනා. ලියන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනුවට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිත කළ හැකියි. ලියන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනුවට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිත කළ හැකියි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනුවට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිත කළ හැකියි. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිත කළ හැකියි. කියන්න KOH යදූ සබන් ලියන්න KOH යදූ සබන් මෘදු සබන් වේ. මෘදු සබන් වේ. ලියන්න මෘදු සබන් වේ. මෘදු සබන් වේ. ඕන අපි වෙනත් ලදරු සබන් කියලා ලදරු සබන් නිෂ්පාදනය කරද්දිත් මේක පාවිච්චි කරනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට වඩා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වල මිල ටිකක් වැඩි. ඊට වඩා මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් NH4OH එක මෙන්න මෙයාව දාලත් අපිට සබන් නිෂ්පාදනය කරන්න පුළුවන්. මේවා ගොඩක් තත්වෙන් උසස්. ඕන ඔකටම ලියාගෙන යන්න. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ලියන්න NH4OH භාවිත කළ විට ලියන NH4OH භාවිත කළ විට දැන් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිත කළ විට තත්වයෙන් වඩා උසස් සබන් නිෂ්පාදනය කළ හැකියි. හරිද? හරි ඊළඟ කාරණේ තමයි දැන් අපි ග්ලිසරින් ඉවත් අපේ දෙවෙනි පියවරේ තමයි ග්ලිසරින් ඉවත් කරනවනේ. ඒ වෙලාවේදී සෝදන සබන් වලදී එහෙනම් රෙදි හොදන ගන්න පාවිච්චි කරන සබන් වලදී ග්ලිසරින් වැඩිපුර අයින් කරනවා. මෘදු සබන් එහෙම නැත්නම් ලදරු සබන් නිෂ්පාදනයේදී ග්ලිසරින් ගොඩක් අයින් කරන්නේ නැහැ. ඊළඟ ස්ටාර්මක් දාලා එකක් ලියා ගන්න. යන්න සෝදන සබන් වලදී සෝදන සබන් වලදී ග්ලිසරින් අඩුවෙන් වැඩිපුර ඉවත් කරන අතර සෝදන සබන් වලදී ග්ලිසරින් වැඩි ප්‍රමාණයක් ඉවත් කරන අතර
සෝදන සබන් වලදී ග්ලිසරින් වැඩි ප්‍රමාණයක් ඉවත් කරන අතර ඉවත් කරන අතර මෘදු සහ ලදරු සබන් නිෂ්පාදනයේදී මෘදු සහ ලදරු සබන් නිෂ්පාදනයේදී අඩු වශයෙන් ඉවත් කරයි. අඩුවෙන් ඉවත් කරයි. හරි ඊළඟට මේ ටිකක් වැදගත් දෙයක් තමයි මේ සබන් වල ගහලා දෙන TFM value එක. එහෙම නැත්නම් ඔයාලා දැකලා ඉතින් සබන් කැටයක් අරන් ගත්තොත් මේ පිටිපස්ස ගහලා දෙන TFM value එක සබන් වල ඇති මුළු මේදමෙන් ද්‍රව්‍ය ප්‍රමාණය total fatty matter කියලා කියනවා. මෙන්න මේකෙන් අදහස් වෙන්නේ මෙන්න මේ දින මුළු සබන් ප්‍රමාණය. එහෙනම් මුළු මේදමෙන් ද්‍රව්‍ය ප්‍රමාණය. එනම් සබන් කැටේ ඇති RCOONA. එහෙම නැත්නම් සබන් ප්‍රතිශතය තමයි මේ TFM value එක ඇතුළේ තියෙන්නේ. එතකොට රෙදිසෝද සබන් කැටේක TFM value එක highlight කරගන්න 54ත් 56ත් වගේ වෙන්න ඕනේ. 54ත් 56ත් වගේ අතර ප්‍රමාණයක් වෙන්න ඕනේ. ඒකෙත් TFM value එක වැඩි වෙන තරමට ඒ සබන් කැටෙන් ඒ කියන්නේ අපේ රෙදි හදුවාම අපේ ශරීරයට හානි වෙන දින අවස්ථාව ගොඩක් අඩු වෙන්න ගන්නවා. එතකොට TFM value එක 54ත් 56ත් කියලා කියන්නේ. ඉතින් එහාට ඒක ඇතුළේ තියෙන අනිත් ඒවා මොනවාද? පෙරවුම් ද්‍රව්‍ය වගේ දේවල් තමයි තියෙන්නේ. ඒත් එක්කම තව තියෙනවා ශෝධනය වර්ධනය කරන ද්‍රව්‍ය. වර්ණක වගේ දේවල් එහෙම තියෙන්නත් පුළුවන්. එතකොට මෙන්න ශෝධනය වර්ධනය කරන ද්‍රව්‍ය ගත්තොත් එහෙනම් අපි මේකට පාවිච්චි කරන සමහර වෙලාවට ක්ලෝරින් Cl- එහෙම නැත්නම් හයිපොක්ලෝරස් වගේ අණු හිමක් දාන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේවා අපි වෙනවම දාලා හදා ගන්නවා ඩිටර්ජන්ට් කුඩු. නැත්නම් ශෝධන කුඩු කියලා කියනවා නේද? රෙදි හොදන කුඩු කියලා කියනවා. මෙන්න මේ වගේ අපි ගොඩක් වෙලාවට මේ හයිපොක්ලෝරස් OCl- එහෙම නැත්නම් Cl- වගේ දේවල් එහෙම තියලා තියෙනවා. හරි ඊළඟ කාරණය මේ කටින ජලය සම්බන්ධව. ඒතර මේක ගැන වෙනම කතා කරනවා පරිසර දූෂණයට දෙදී කටින ජලය. එහෙම නැත්නම් ඔයාලා දන්නවා දැන් ගොඩක් උතුරු මැද වගේ පළාත්වල යාපනය වගේ ප්‍රදේශවල වතුරේ කටිනත්වයක් වෙන නැත්නම් ඒ වතුර ටික බොන්න අමාරු නේද? ඉතින් මේකට ප්‍රධානම හේතුව මේ කටින ජලය කියලා කියන්නේ මේක ඇතුලේ ලෝහ අයන කැල්සියම් 2+ එක Mg2+ වගේ අයන වතුරේ දිය වෙලා තියෙනවා ගොඩක් ඕනටත් වැඩි ප්‍රමාණයක්. එතකොට අපි මේවට කියනවා කටින ජලය කියලා. කටින ජලය ගැන අපි වෙනම කතා කරනවා කටිනත්වය සම්බන්ධව කතා කරන්න තියෙනවා. එතනදී අපි කතා කරනවා පරිසර දූෂණය යටතේදී ජලය දූෂණය කරන එකක්. කටින ජලයේ සබන් දිය නොවීම පෙන නොනැගීම සබන් වලදී ප්‍රධාන ආවාසයක් කියලා කියනවා. දැන් ඔයාලා දන්නවා මුහුද ගිල නෑවහම එහෙම සබන් ගෑවට පෙනෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සබන් අංශු මේ තියෙන අයනත් එක්ක. ඒ කියන්නේ කැල්සියම් 2+, Mg2+, Fe ධන දෙක වගේ අයනත් එක්ක එකතු වෙලා මෙයාලා හදනවා යම්කිසි අවක්ෂේපයක්. එතකොට පෙන හැදෙන්නේ නැහැ. දැන් ඔයාලා බාල්දියක වතුර බාල්දියක කටින ජලයේ තියෙන වතුර බාල්දියක සබන් කැලක් දිය කරොත් ඒක උඩ පෙනෙන්නේ නැහැ. පෙනෙන්නේ නැහැ. සබන් එක යට ගිහලා අවක්ෂේපයක් වගේ තැම්පත් වෙන්න ගන්නවා. ඒට හේතුව කියන සබන් අණු කටිනාත්මට හේතුව කැටයන් සමග ප්‍රතික්‍රියා කර අවක්ෂේප වීම කියලා කියනවා. මෙතන තියෙන සබන් අණුවක් M2+ ඒක Calcium 2+, Mg2+, Fe ධන දෙක වගේ කෙනෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ M2+ එක ඒ කියන්නේ මේ Calcium 2+, Mg2+, Fe ධන දෙක වගේ අයන ටික මොකක්ද වෙන්නේ? Na+ එක වෙනකොට රීප්ලේස් වෙනවා එතෙන්ට. ඒ වෙලාව මොකක්ද වෙන්නේ? Na+ අයින් කරලා සබන් අණු අවක්ෂේපයක් කරගන්නවා. පැහැදිලිද? ඊළඟ කාරණේ තමයි දැන් මෙන්න මේක ප්‍රධාන වශයෙන් ගොඩක් දුර්වලතාවක් මේ සබන් වල. පැහැදිලිද? සබන් වල තියෙන ප්‍රධාන දුර්වලතාවයක් තමයි සබන් කටින ජලය එහෙම නැත්නම් මුහුදු ජලයෙන් අපිට රෙදි හොදන්න බෑ පෙනෙන්නේ නැති එක. ඒ නිසා තමයි මේ ශාලක එහෙම නැත්නම් ඩිටර්ජන්ට්ස් කියලා කියනවා නේද? මෙන්න මේ ඩිටර්ජන්ට් එන්නේ. ඒතකොට මීට අවුරුදු 15කට විතර කලින් ශාලක කියන concept එකක් තිබුණේ නැහැ. තිබුණේ සබන් විතරයි. ඒතකොට ටික ටික ඩෙවලොප් වෙලා තමයි මෙන්න මේ විදිහට රෙදි හොදන කුඩු ටික එන්න ගන්න. එතකොට ශාලක කටින ජලයේදී අවක්ෂේප කරන්නේ නැහැ කියලා කියනවා. ඒ ඔක්කොම කෘතිමයි සබලොත් කෘතිමයි තමයි. නමුත් ඒකෙදි ගොඩක් වල අර ස්වභාවික දේවල් පාවිච්චි කරන්නේ. කෘතිම ශාලක වල ප්‍රධානම සංරචකය නම් සෝඩියම් මෙතන හයිලයිට් කරගන්න සෝඩියම් ඇල්කයිල් බෙන්සීන් සල්ෆෝනේට් මෙන්න මේ ස්ට්‍රක්චර් එක තියෙන්නේ. ඒක හයිලයිට් කරගන්න. අපි කටින ජලය සම්බන්ධ වෙන ඉස්සරහට කතා කරනවා. සාමාන්‍ය අපි දැන් රෙදි හොදන සබන් ගත්තොත් එහෙම එතකොට අපි රෙදි හොදන වෙලාවට සාමාන්‍ය මේකේ ක්‍රියාවලිය මේ චෝදන කියලා අපි කතා බහ කරනවා. සබන් සාමාන්‍යයෙන් හොදලා පැය භාගයක්වත් හොදපු වතුර තියෙන්න ඕනේ. එතකොට තමයි ඒ ක්‍රියාවලිය සිද්ධ වෙලා කුණු ටික අයින් වෙලා යන්නේ. නමුත් ඒකම හේතුවත් එහෙම ඒ කියන්නේ සබන් වලින් ගන්න දෙන වැඩ ටික අපිට ගන්න හම් වෙන්නේ නැහැ. දැන් අපි ඩිටර්ජන්ට් කුඩු දැම්මොත් එහෙම ක්ෂණිකව අපිට ක්ලීන් කරගන්න පුළුවන්.
හරි ඊළඟ මාතෘකාව ලියා ගන්න සබන් වල ශෝධන ක්‍රියාව. මාතෘකාවට පොඩියට ලියාගෙන යන්න එක්කම සබන් වල ශෝධන ක්‍රියාව. හරි දැන් අපි දන්නවා සබන් අණුවක් ගත්තාම හරි සබන් අණුවක් ගත්තාම මේකේ මෙන්න මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ තියෙන කොටස. හරි ඒකට ලොකු ජලකාමික ශක්තියක් තියෙනවා කියලා කිව්වා. ඒත් එකම ජල බීජක වර්ගයක් තියෙනවා කියලා කිව්වනේ. හරි එතකොට මේ සැපෝනීකරණය සිද්ධ වෙන්නේ දැන් කුණු පැල්ලමක් ගත්තොත් මේ කුණු පැල්ලම තුළ තෙල් වලින් හැදලා තියෙන කුණු දැන් ඇත්තටම තෙල් වලින් ආවරණය වෙලා ඇතුලේ තමයි දූවිලි අනමනන් තියෙන්නේ. එතකොට මෙන්න මේ උපස්තරයකට සවිලා තියෙන මේ තෛලමේ කියන තෙල් වලින් හැදිච්ච කුණු පැල්ලමට සබන් අණුවක් ගියාට පස්සේ වෙන වැඩේ තමයි දැන් අපි දන්නවා හරි අපි මෙතන දෙමු හරි මේ තියෙන්නේ කුණු පැල්ලම තියෙන්නේ හරිද මේක වටේට වතුර තියෙන්නේ වැදගත් වටේට වතුර තියෙන්නේ හරි එතකොට මෙන්න මේ වටේට ජලාණු තියෙන්නේ පැහැදිලිද වතුර තියෙන්නේ එතකොට මේ තියෙන්නේ කුණු පැල්ලම තියෙන්නේ පැහැදිලිද එතකොට මේ කුණු පැල්ලම ඇතුලේ ජලය නැහැ නේ එහෙනම් ජලයට අර වතුර දිය වෙන්නේ නැති අකමැති කට්ටිය දිග ආර කාණ්ඩ ටික මොකද වෙන්නේ මෙන්න මේ කුණු පැල්ලම ඇතුලට එනවා එතකොට ජලයත් එක්ක හොඳට බන්ධන හදාන්න කැමති කට්ටිය එහෙනම් ජලකාමී හිසවල ටික මොකද වෙන්නේ මේ කුණු පැල්ලමෙන් එළියට පිහිටනවා පැහැදිලිද කුණු පැල්ලමෙන් එළියට පිහිටනවා අපි මෙන්න මේ කියන මේකට කියනවා මිසෙල්ලාවක් කියලා මෙන්න මේ ස්ට්‍රක්චර් එකට මිසෙල්ලාවක් කියලා කියනවා එක්සෑම් එකට අහවිලා දෙනවා මේක අඳින්න එහෙම හරිද එතකොට මෙන්න මේ මිසෙල්ලාව හදුනට පස්සේ මොකද වෙන්නේ ටික වෙලාවකින් මේක අපේ උපස්තරයෙන් හොත රෙද්දෙන් අයින් වෙලා යනවා ඉතින් මේකෙන් තමයි අපිට සබන් වල ශෝධන ක්‍රියාවලිය මේ concept එකෙන් තමයි සබන් වල ශෝධන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියනවා කුණු යන තෙල් පටලයක් වටා එකතු වූ දූවිලි අංශු සහ කාබනික සංයෝග මිශ්‍රණයක් කියලා කියනවා ගොඩක් රට එහෙමනේ වෙන්නේ නේද ඒතකොට ජලයේ පුෂ්ඨඝාතය නිසා ජලයේ පමණක් යදුවට කුණු ඉවත් වෙන්නේ නැහැ නමුත් සබන් යදුවට පස්සේ මොකද වෙන්නේ පුෂ්ඨඝාතය අඩු වෙනවා ඒතර ඔයාලා මේ වෙනකොට ඉගෙනගෙන නැති සමහරට ඉගෙනගෙන නැති පුෂ්ඨඝාතය ෆිසික්ස් වල කතා කරනවා ඔයාලා කතා කරනවා මේ දැන් අපි දැන් ගත්තොත් එහෙම දැන් ඔයාලා අර දියලෙස් යනවා කියලා ඉන්න වතුර යන්නේ ඒතකොට දියලෙස් නට වතුර යනකොට මේ ජලය තියෙන පුෂ්ඨඝාතය නිසා තමයි දියලස් ඒ කියන්නේ දියලස් වන්නට මේ ජලය ඇවිදගෙන යන්න පුළුවන් වෙන්නේ. අපි මේකට වතුර සබන්දිය කරොත් එහෙම උපේ වැඩේ කරගන්න බැරි වෙලා ගිලෙන්න ගන්නවා. හරි ඒ වගේ වැඩක් තමයි මෙතනදී පුෂ්ඨඝාතය අඩු වෙලා තමයි මේ විදිහට අපිට මිසල්ලාවක් හදලා ඒක අපේ ඇඳුමෙන් අයින් කරගන්න පුළුවන් වෙන්නේ. සබන් අණු තෙල් බිඳිති සමග ඉහත ආකාරයෙන් මිසල්ලා සාධන වෙන්නේ කුණු ඉවත් වීමක් සිද්ධ වෙනවා කියලා කියනවා. පැහැදිලිද? ඔන්න කුණු ඉවත් වීමක් සිද්ධ වෙනවා කියලා කියනවා. ඔතනින් පොඩ්ඩක් සටහන් කරගන්න ලියා ගන්න යන සබන් වල ශෝධන ක්‍රියාවලිය සඳහා සබන් වල ශෝධන ක්‍රියාවලිය සඳහා සාමාන්‍යයෙන් සබන් වල ශෝධන ක්‍රියාවලිය සඳහා සාමාන්‍යයෙන් පැය භාගයකට ආසන්න කාලයක් සබන් වල ශෝධන ක්‍රියාවලිය සඳහා සාමාන්‍යයෙන් පැය භාගයකට ආසන්න කාලයක් ගිල්වා තැබිය යුතුයි. එහෙම නැත්නම්
මෙහෙම ලියන්න සබන් ගල්වා තැබිය යුතුයි. ඉල්වා තැබිය යුතුයි. නැත්නම් ගල්වා තැබිය යුතුයි. සබන් වල ශෝධන ක්‍රියාවලිය සඳහා පැය භාගයකට ආසන්න කාලයක් දැන් පැය භාගයකට ආසන්න කාලයක් සබන් ගල්වා තැබිය යුතුයි. සබන් ගල්වා තැබිය යුතුයි. සබන් ගල්වා තැබිය යුතුයි. හැබැයි ඩිටර්ජන්ට් එහෙම නැත්නම් ශාලක විනාඩි 10ක් යන්නේ විනාඩි 5ක් වගේ ඇතුළත එයාලගේ ක්‍රියාවලිය ගොඩක් වේගවත්ව සිද්ධ කරගන්න. ඊළඟ ස්ටම්ප් එක දාලා ලියා ගන්න. දැන් නමුත් ශාලක විනාඩි 10ක දී පමණ නමුත් ශාලක විනාඩි 10කදී පමණ සේදුම් ක්‍රියාවලිය සිදු කරයි. සේදුම් ක්‍රියාවලිය සිදු කරයි. සේදුම් ක්‍රියාවලිය සිදු කරයි. එතකොට මේ ශාලකවල ආර්කාණ්ඩ හිමක් තියෙනවා. එතකොට එයාලගේ දිග ගොඩක් සබන් වලට වඩා ගොඩාක් දිග ආර්කාණ්ඩ තියෙනවා. එතකොට ජල බීතික ස්වභාවය ගොඩාක් වැඩි මිසෙල්ලාවක් එහෙම දන්නත් පුළුවන්. එතකොට මේ දැන් අපි ගත්තොත් එම සමහර ලාවට තියෙනවා මේ ගොඩාක් අර කහ පාටට වගේ සුදු ඇඳුම් වලින් හැදෙන ඒ වගේ කාට බැලලා ඒවා ගොඩක් වට ඔක්සයිඩ් වගේ හැදිලා වගේ තියෙනවා. එතකොට මේවා අයින් කරන්න මේ ශාලක වලට පුළුවන් සබන් වලට මේ වැඩේ කරන්න බෑනේ. එතකොට මේ ශාලක තුල තියෙනවා Cl- ක්ලෝරයිඩ් අයන තියෙනවා. එතකොට මෙයාලට මේක විරංජනය කරන්න පුළුවන් ක්ලෝරින් වලට. පැහැදිලිද? එහෙම කරලා ඉවරලා එතනදී වෙන්නේ වර්ණ විවරණ කිරීමක් කරන්න. එහෙම නැත්නම් වර්ණය අයින් කිරීමක් සිදු කරනවා. එතකොට මේකේ තියෙන අවාසිය තමයි ශාලක දැම්මට පස්සේ නැත්නම් ඩිටර්ජන්ට් කුඩි දැම්මට පස්සේ වර්ණවත් ඇඳුම් වලත් වර්ණය අයින් වෙන්න ගන්නවා. තේරුණාද? අර ඊළඟ ස්ටාම එක දාලා ලියා ගන්න. දැන් සුදු පැහැ ඇඳුම් වල පවතින සුදු පැහැ ඇඳුම් වල පවතින කහ පැහැති ඔක්සයිඩ් පටලය සුදු පැහැ ඇඳුම් වල පවතින කහ පැහැති ඔක්සයිඩ් පටලය සබන් මගින් ඉවත් කළ නොහැක. සබන් මගින් ඉවත් කළ නොහැක. ඊළඟ තමයි ගන්න. නමුත් ශාලක නිෂ්පාදනයේදී එකතු කරනු ලබන Cl- අයන ක්ලෝරයිඩ් අයන නිසා මෙම කහ පැහැති ඔක්සයිඩ් පටලය ඉවත් කළ හැක. නමුත් මෙහි පවතින
ප්‍රධාන ආවාසය නම් නමුත් මෙහි පවතින ප්‍රධාන ආවාසය නම් වර්ණවත් ඇඳුම්ද විරංජනය වීමයි. වර්ණවත් ඇඳුම්ද විරංජනය වීමයි. වර්ණවත් ඇඳුම්ද විරංජනය වීමයි. හරි. එහෙනම් උතරින් සබන් වල ක්‍රියාවලිය අවසానයි.